ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. සම්බුදු සිත මෙතරම් ආශ්චර්යයිද? සම්බුදු සිත මෙතරම් ආනුභාව සම්පන්නයිද? ඒ සම්බුදු සිත කෙතරම්නම් ආශ්චර්යයිද කියලා හිතෙන විදිහටම දැනෙන විදිහටම අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උත්තම ගුණ සමුදායන්, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරු පාරමී ධර්මයන්ගේ ඒ උත්තම ගුණ සමුදායන් අපි කතාබස් කරනවා සම්බුදු සිතක අසිරිමත් දහම් සාකච්ඡාවේදී. අද දවසේ අද සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාව කඩුවෙල බෝධිඥාන මහමෙවුනාව භාවනා අසපුවේ ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අටෝ රාශියක් ලකුණු ඇති සුන්දර රන් සිරිපා අනුරුවක් තිබෙන අසිරිමත් සිරි ගෞතම සිරිපා මහා විහාරයේ පහතමාලයේ සිටයි අද දහම් සාකච්ඡාව ආරම්භෙන්නේ. ඒ වෙනුවෙන් ඉඩහසර වෙන් කළ දුන්නු පුණ්‍යවන්ත මහා සංඝරුවනට වැඩසටහන ආරම්භ කරන්න මත්තෙන් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අද සදහම් සාකච්ඡාව වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු අපගේ මහා සංඝරුවනට පළමු කොටම අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ සම්බුදු සිතක අසිරිය පුණ්‍යවන්ත දහම් සාකච්ඡාව වෙනුවෙන් වැතිබර විකාශන දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් නාලක සහ සඳුනි කරුණාරත්න යන පින්වත් දෙපළ විසින් විශේෂයෙන් මේ පින්වත් දෙපළගේ ප්‍රධාන අරමුණ වෙන්නේ නාලක සහ සඳුනි කරුණාරත්න දෙපළගේ දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම අරමුණු කර ගනිමින් ඒ වගේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා යන උතුම් වූ ප්‍රාර්ථනාවෙන් අද දවසේ වැතිබර විකාශන දායකත්වයේ දරන්නේ සම්බුදු සිතක අසිරිය උතුම් වූ දහම් වැඩසටහන ආරම්භනට අපි මහා සංඝරුවනට දෙපා නැමද ආරාධනා කරමු. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කඩුවෙල මහමෙවුනා භාවනා අසපුවේ සුපිහිටි සිරිපා විහාරයේ සුගන්ධ කුටියේ වැඩ සිටින සියලු ධාතුන් වහන්සේලාට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපට දුර්ලභ භාග්‍යයක් උදා වුණා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින කඩුවෙල මහමෙවුනා භාවනා අසපුවේ සුගන්ධ කුටියේ ඉඳිමින් ඒ සම්බුදු සිතක අසිරිය උතුම් වැඩසටහන් මාලාව අපිට යම් ප්‍රමාණයක් කරගෙන යන්නට. පින්වත්නි, අපි කතා කරමින් සිටි විශේෂයෙන්ම එදා සම්බුදු බවට භාග්‍යතුන් වහන්සේ පත් වෙද්දී සර්වඥතා ඥාන උපදව ගනිද්දී, ඒ වගේම විශේෂයෙන්ම සියල්ල දන්නා සියල්ල දකින ආශ්චර්ය වූ සසරේ පිරු මහා පාරමී බලේ ගුණයින් දසමරුන් පරදෝමෙන් උපදවගත්තු ඒ සර්වඥතා ඥාන උපදිද්දී සිතේ පැන නැගුණු දසබල ඥාන පිළිබඳව. ඒතරේ දසබල ඥාන අතරින් විශේෂ ඥාන සම්පත්තියක් තමයි කුමක්දී? සර්වඥයන් වහන්සේට දකින්න පුළුවන් අතීතයේ, ඒ වගේම වර්තමානයේ, අනාගතයේ යම් සත්‍යයක්, යම් චේතනාවක් පහළ කරලා යම් ක්‍රියාවක් කරයිද,
වචන කතා කරයිද? සිතවිලි පහල කරමින් මේ කර්ම රැස් කරයිද? ඒ රැස් වෙන දෙයට විපාකය හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේට හේතු වශයෙන්, තැන් වශයෙන් දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙමයි. ඒතකොට මේ පිළිබඳව අපි ගොඩාක් දේශනා කරුණු කතා කළා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය ඥාන සම්පත්තිය පිළිබඳ සිත පහදවා ගැනීම පිණිස. ඉතින් අද දවසෙත් මම කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ වගේ සුන්දර විග්‍රහයක් මේ ඥාන සම්පත්තියේ පිහිටා දකින ආශ්චර්ය මේ කර්මයක විපාකයක්. අපි රැස් කරගන්න කර්මයක විපාකයක්. මේ දේශනාවේ නම තමයි පින්වත්නි පුඤ්ඤාභිසන්ද සූත්‍රය. මහණෙනි සැප ලබා දෙන්නා වූ සැප විපාක ඇති ස්වර්ගයේ උපත පිණිස පවතිනා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිනා වූ මේ පුණ්‍ය ගංගා වූ කුසල් ගංගා වූ 8ක් තියෙනවා කියන. ඒ කියන්නේ මේ කියන කාරණා යම් කිසි කෙනෙකුගේ ජීවිතය තුළ ඇති වුණොත් දැන් මේ කියන මුල් කාරණා තුළ මානසික දෙයක්. ඒතර මේ මානසික ගුණ සම්පත්තිය පිහිටියොත් නිරන්තරයෙන් පින් ගලන. නිරන්තරයෙන් ඒ ජීවිතය තුළ කුසල් ගලන. ආශ්චර්යයි ඒක. කුමද්ද මහණෙනි මේලා ආර්ය ශ්‍රාවක තෙමි බුදුරජුන් සරණ ගියේ වෙයි. මහණෙනි සරණ යෑමම සර්වඥයන් වහන්සේගේ සර්වඥ නිතින් දකිනවා සැප ලබා දෙන කාරණාවක් බවට. සම්බුදු කෙනෙක්ගේ මේ දස පාරමී ධර්මයන් පුරලා දැන් අපේ ගෞතම බෝසතාණන් වහන්සේ නම් අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයක් පුරාවට පාරමී ධර්මයන් පුරලා තුහිත දෙවියන් අතරට ඇවිල්ලා තුහිත දෙවියන් අතර වැඩ සිටමින් සති සම්පජන්ණය පුහුණු කළා. මනුලොවටින මහ බෝසතාණන් වහන්සේ සම්බුදු වෙයිද? ඒ සම්බුදුරජාණන් වහන්සේගේ මේ සදහම් නිදානය අහලා දෙව් මිනිස් ලෝකයා සසරින් ඈතර කරන මේ ධර්මය අහලා සර්වඥයන් වහන්සේ ධර්මයේ තුලින් හඳුනා ගනීද? හඳුනාගෙන දිවිහිමියෙන් සරණ යයිද? මංගේ භාග්‍යතුන් වහන්සේ දිවිහිමියෙන් සරණ යනවා කියලා සරණ යයිද? ඒ මොහොතේ ඉඳලා අග්‍ර සැප ලබා දෙන සැප විපාක ඇති ස්වර්ගයේ උපත පිණිස පවතින ඉෂ්ඨකාන්ත මනාප පින් ගලනවා. හිතසුව පිණිස පවතින පින් ගලනවා. පින්වත්නි ආශ්චර්යයි. සර්වඥයන් වහන්සේගේ සර්වඥ නිතින්මයි මේ අවබෝධ කරන්නේ. ඒතකොට සම්බුදුරජාණන් වහන්සේ සරණ යෑම කියන කාරණේ ප්‍රඥාවට අයිති එකක් ඒක. ප්‍රඥාවන්ත දෙව් මිනිස් ලෝකයා හදවතින් කරගන්න දෙයක් ඒක. භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන එක. ඒතර සරණේ පිහිටීමෙන්ම සර්වඥ නෙතට පේනවා. සරණේ පිහිටන කෙනාගේ හිත ඇතුලේ හරි පුදුමයි. දුගතියට ගෙනියන යම් මානසික යම් දෙයක් ඇද්ද දුර්වලතාවයක් ඇද්ද ටික ටික ඒ කෙනාගේ හිතේ නැති වෙන පටන් ගන්නවා. සුගතියට ගෙනියන යම් මානසික කුසල සම්පත්තිය ඇද්ද ටික ටික ඒ හිත ඇතුලේ වැඩෙන්න පටන් ගන්නවා. ආශ්චර්යයි. පුදුම ආශ්චර්යයක් ඒක. හරි ආශ්චර්යයි. ඒකට මේ දේශනාවටම සම්බන්ධ කරගන්න තවත් දේශනාවක් හම්බුණා මට. මේ අග්ගප්පසාද කියන සූත්‍රයේ තියෙනවා චත්තාරෝ මේ භික්ඛවේ අග්ගප්පසාදා කතමේ චත්තාරෝ මහණෙනි මේ අග්‍ර වූ පැහැදීම් 4ක් තියෙනවා. ඒ කවර 4ක්ද? යාවතා භික්ඛවේ සත්තා අපදාව. පින්වත් මහණෙනි හරි පුදුමයි මේ සර්වඥ නෙතට මේ සියලු ලෝක සත්‍යය බෙදලා තියෙන කොටස් ප්‍රමාණයකට. කොහොමද අපදාව? පාද රහිත, දීපදාව. සමහර සත්තුද පාද 2ක් සහිතයි. චතුප්පදාව පාද 4ක් සහිත. බහුප්පදාව බොහෝ පාද සහිත. මේ පාද වලින් කතා කරනවා නම් ඔහොම බෙදන්න පුළුවන්. ඊළඟට කියනවා රූපිනෝවා අරූපිනෝවා. රූපවත් බව ගැන කතා කරද්දී විස්තර කරනවා රූපයක් මේ ප්‍රකට වෙන රූපයක් ප්‍රකට නොවන එහෙම ජීවිත තියෙනවා. දැන් අපි මනුස්ස ලෝක ගත්තොත් දිවි ලෝක ගත්තොත් මේ රූපේ පේනවා. අරූපිනෝවා සර්වඥ නොතට පේනවා රූපයක් ප්‍රකට නොවන ශරීර ජීවිතයක් තියෙනවා. මට මතකයි සමහර දේශනාවල තියෙනවා මනෝමය කාය කියන වචනයක් පාවිච්චි කරනවා.
ඒතකොට එතන පාවිච්චි කරන්නේ මනෝමය කය කියන වචනේ. එහෙමයි. ඒතකොට මේ ජීවිත සමහරට අරූපී වෙන්නත් පුළුවන්. සමහර තව ඔය තව මේ සත්ත්ව සන්නිවාත 7ක් ගැන විස්තර කරන ඔය සමහර ජීවිත ගැන විස්තර කරනවා. ඒතරත් මේ අරූපිනෝවා කියන බව ඉස්මතු කරන තැනක් තියෙනවා. සංඤිනෝවා අසංඤිනෝවා නේව සංඤිනා සංඤිනෝවා. ඊළඟට දැන් මේ රූපේ සම්බන්ධයෙන් ගනිද්දී අරක විස්තර කළේ. හඳුනා ගැනීම සම්බන්ධයෙන් ගදී සමහර සත්‍ය හඳුනා ගන්න පුළුවන් කියනවා. සමහර සත්‍ය හඳුනා ගන්න බෑ කියනවා. සමහර මේ නේව සංඤිනා සංඤිනෝවා. හඳුනා ගැනීමක් ඇත්තෙත් නැති ස්වභාවයට සත්‍යය ඉන්නවා. සර්වඥයතර පේනවා. මේ කරුණු ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදෙන්න අපිට බුදුමා අන්න ඒක පළවෙනි කාරණේ මේ වචනයක් පාසා සාදුකාර දෙන්න ඕන. අනේ සර්වඥයන් වහන්සේ මෙච්චර විස්මිත අවබෝධයකින් යුක්තයි නේද? වචනයක් පාසා හරිනම් මුලින්ම ඇති වෙන්න ඕන කාරණේක. ඒ ශ්‍රාවකයාගේ සතර පායටන සංයෝජන නැතිලා යනවා. තථාගතෝ තේසං ඒ සියලු සත්වය අතර තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්ගමක්ඛායති අග්‍රයි කියලා පැනවීමට අයිති වෙනවා කියනවා. අරහං සම්මා සම්බුද්ධෝ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යේ භික්කවේ බුද්දේ පසන්නා යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේට පහදීත අග්ගේතේ පසන්නා ඒ අග්‍ර පැහැදීමක් කියන ඔහුගේ හිතේ ඇති උනේ. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. යම් කෙනෙකුට අග්‍ර පැහැදීමට ඇති වුණා නම් ආවා නම් අග්‍ර විපාක කියන. ස්වාමීන් වහන්සේ කාරණේදී මට සිහිපත් වුණේ සමහරවිට එක් ක්ෂණයකින් භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල් අඳලා සුගති රැකවරණය ලැබුවයි. පුදුම දෙයක් නේක. එහෙමයි සම්. අපිට මේ වචනය සිරිපා විහාරේ ඉඳගෙනම කියන්න ලැබුණනේ. සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ සුවඳවත් වූ කරුණුන් වහන්සේ ගාව ඉඳගෙන අපිට මේ වචන ටික කියන්න ලැබුණා. එවන් සුන්දර තැනක ඉඳගෙන මේ සුන්දර වචනය මේ දෙව් මිනිස් ලෝකයට අපිට කියන්න ලැබීම භාග්‍යයක්. ඉතින් හරි ආශ්චර්යයි පින්වත්නි, ආශ්චර්යයි අద్భుතයි. ඒතර සර්වඥයන් එතන මේ සියල්ල පෙනෙද්දී සර්වඥයන් වහන්සේ දේශනා කළා කුමක්ද? අන්නිවන් උත්තම ගුණධර්ම සර්වඥයන් වහන්සේ ගැන පැහැදීමම අග්‍රපින් උපද්දනව නම් සරණ යෑම කෙතරම් අසිරිමත් ඇද්ද? සරණ යෑම කෙතරම් අසිරිමත් ඇද්ද? ඒතර මේ සරණ යෑමට ගලන පින සතරපා බන්ධන ගලවන්න පුළුවන්. සරණ යෑමට දැන් පැහැදීමට වඩා බලවත් එකක් තමයි සරණ යෑම කියන්නේ. ඒතර යම් සමහර අය ඉන්නෝ පහදිනවා නමුත් සරණ යන්නේ. ඒතර සමහර අය සරණ යනවා. සරණ යන මොහොතක ඉඳලා ඒ මොහොතේ ඉඳලා වෙන්නේ මොකද්ද? සතර පායටන බන්ධන ගලවන. ස්වාමීන් වහන්සේ පැහැදීම කියන දැන් අපි ධර්ම දේශනාවක් කරනකොට අපිට සතුටක් ඇති වෙනවා. නමුත් ඒ සතුට ඒ විදිහටම තියෙන්නේ නැහැ ස්වාමී. තියෙන්නේ නැහැ. සමහරට දිවිහිමියෙන් සරණ යන්න සමහරට කෙනෙක් මේ හිත යොමු කරන්නේත් නැහැ සමහර විට. ඒ පැහැදීම තියාගෙන ඉන්නෝ එච්චරයි. ඉතින් ඒ කියන්නේ සමහරේ මානසික ස්වභාවයක් ඒක. ඒ මානසික ස්වභාවයේ සරණ යන්න තරම් හිත පිහිටන්නේ නැහැ සමහර. ස්වාමීන් වහන්සේ සරණ යෑමේ සහ මේ පැහැදීමේ අතර වෙනස කොහොමද? දැන් මෙහෙමයි අහද්දී පැහැදීම උපදිනවා. එච්චරයි. සරණ යන්න යාට ලොකු ප්‍රඥාවක් තියෙනවා. දැන් සරණ යනවා කියලා කියන්නේ දැන් ඒ කාලේ සමහර ඒ දේශනාව අහලා ඉවර වෙද්දිම සමහරට ඒ දේශනාවේ බුදු ගුණයක් නැහැ. එහෙමයි. බුදු ගුණය ඔහු ඉස්මතු කරගන්න ඕන. දක්ෂතාවය. දක්ෂ වෙන්න ඕන. දැන් අපි තුමුන්නේ කර්මය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි. දැන් නීවරණ ගැන දේශනා කරනවා. දැන් එතකොට අහන් ඉන්න කෙනා එතකොට එහෙම එකක් තියෙනවා තමයි කියලා යනවා. එච්චරයි සරණ යන්නේ. දැන් උපක වුණත් පේන්නේ. උපකට ලස්සන ගාථාවනේ ලස්සන කරුණ ටිකක් ඉස්මතු කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දැන් පළවෙනි ධර්ම දේශනාවට යද්දී මේ උපක හම්බෙන්නේ. උපකට එතකොට ලස්සන ගාථාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙමත් වෙන්න පුළුවන් කියලා යනවා. එච්චරයි සරණ යන්නේ. එහෙමයි. දැන් එතකොට පංචවග්ගීය භික්ෂුන් වහන්සේට මුලින් දැන් මම මේ සම්මා සම්බුද්ධයි කියනවා. ඒ වචනට හිත පහදින්නේ නැහැ. ඒතර ධම්සප්පවතුන් සූත්‍ර දුක නම් වූ ආර්ය සත්‍ය දේශනා කරනවා. දුකේ හට ගැනීම දේශනා කරනවා. නැතිවීම දේශනා කරනවා. මාර්ග දේශනා කරනවා. එතනින්ම සර්වඥයන් ශාසනයෙන් ශාස්ත්‍රුණා සරණ යනවා. එතනින්ම බුදු ගුණේ හඳුනගෙන ඉවරයි. කොහොමද? හරි පුදුමයි. එවන් කරුණත් තුළ බුදුන හඳුනා ගැනීම ආශ්චර්ය දෙයක් ඒක. දැන් මෙවන් කරුණත් තුළ බුදු ගුණේ හඳුනා ගන්නවට වඩා දුක නම් වූ ආර්ය සත්‍ය කියලා දීපු ගමන්
අහෝ ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ මෙච්චර උත්තම අවබෝධයෙන් යුක්තයි නේද? එහෙනම් ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන තැනට එන්න කොච්චරද යෝනිසෝ මනසිකාරයක් තියෙනව නේද යාට? නීවරණ ගැන ඇහුවට පස්සේ මෙච්චර ආශ්චර්ය අවබෝධයක් භාග්‍යතුන් වහන්සේ චිත්තසංතානෙ ඇති වෙන්න අනේ ශාස්ත්‍රුන් වහන්සේ කොච්චර අවබෝධයෙන් යුක්තයිද කියලා කොච්චර යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. සංස වේගයෙන් වැඩෙන ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥාවක් ඒක. එවන සප්තබොජ්ජං ගැන අහනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ගැන අහනවා. උන භාග්‍යතුන් වහන්සේ සමහර තැන්වල මේ ඇස අනිත්‍යයි පින්වත් මහන්නේ මේ කන අනිත්‍යයි මේ නාසය අනිත්‍යයි දිවකය මනස අනිත්‍යයි කියලා දේශනා කරනවා. එච්චරයි. ඒතර ඒ කරුණෙම සරණ යනවා. ඒ කරුණෙම සරණ යනවා. ස්වාමීන් වහන්සේ සරණ කියන එක වෙනස් වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? සරණේ පිහිටියට. සරණේ පිහිටියාට පස්සේ අවබෝධයෙන් පිහිටියා නම් වෙනස් වෙන්නේ නැහැ ඇත්තට. අවබෝධයෙන් නොපිහිටියොත් තමයි වෙනස් වෙන කරුණක් බවට පත් වෙන්නේ. දැන් දේවදත්ත ඉතින් අවබෝධයෙන් පිහිටපු එකක් නෙමෙයි ඒක. දැන් සුණක්කත්ත කියන්නේ භාග්‍යතුන් වහන්සේ පිටිපස්සෙන් හිටපු කෙනෙක්. සමහර අවස්ථාවල දැන් භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් මේ උපස්ථාන කරමින් හිටියා. උපස්ථාන කරමින් පිටිපස්සෙන් යනවා හෙලිවැල්ලෙන් හිටපු මේ නිගණ්ඨයේ දැකලා හිතනවා අනියන සොඳුරු ගුණ ඇති රහතන් වහන්සේ නමක්. දැන් භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් යන්නේ එතකොට යම් මොකක් හරි තියෙන්නේ නැති පොඩි පැහැදීමක්. නමුත් ඒක සර්වඥයන් වහන්සේ නමක් මේ මගේ ඉස්සරහා ඉන්නේ කියලා හඳුනා ගන්න තරම් දක්ෂතාවයක් තිබුණේ. එහෙම. තේරුණා නේද? ඒතර බලන්න හරි පුදුමයි. එතකොට මේ සරණේමයි පැහැදීමයි. ඒතර සරණ ගියාට මත අපි හදවතින් හැමතිස්සෙම මේ හිතට පණිවිඩයක් විතර දෙන්න ඕන. මම මේ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන තැනට. ඒක මේ හිත ඇතුළේ දෝංකාර දෙන විදිහට හදා ගන්න ඕන. ඒක හැමතිස්සෙම හිතට පණිවිඩයක් විතර දෙන්න දක්ෂ වෙන්න ඕන. මොකද මේ හිත ඇතුළේ નિરાයාසයෙන්ම උපදින්න නම් සසරි වැඩි මහා ගුණයක් තියෙනවා. සසරි වැඩි මහා ගුණයක් තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ භාග්‍යතුන් වහන්සේ දවසක් දකින්න මහා කරුණා සමාපත්තියෙන් බලනකොට මහා කරුණා සමාපත්තියට යොමු වෙන්න පුළුවන් පිනකුත් තිබිච්ච කෙනෙක් හිටියා. සැඩොල් ස්ත්‍රියක්. මෙය දැකලා භාග්‍යතුන් වහන්සේ හිතුණා මේ මෑයට සුගතියට යන්න වාසනාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ උදේ පාන්දර මම දැන් මේ ඉන්නේ මහා පාරේ වැටිලා. අදට සුලභව තියෙන දර්ශනයක් තමයි මේක. වයෝසකයි මේ මහා පාරේ වැටිලා මහා පාරේ අයින් ඉන්නවා අදට. එහෙම. එතනම හිඟමන් යදිනවා. එතනම හිඟමන් යඳලා එතනම තියෙන දෙයක් හම්බෙන දෙයක් කරනවා. එතනම එහෙම වැටිලා බුදිය ගන්නවා. එහෙම චරිත අදටත් ඕනතර ලංකාවෙත් තියෙන ඉන්දියාවේ බහුලයි ඒක. බුද්ධ ගයාව ඇසුරු කරගෙන සෑහෙන තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ ආනන්දයන් වහන්සේ ඉස්සරහට වැඩලා ගියා මේ ඉන්නේ මේ ලෝකෙට කලාතුරකින් කල්ප ගානකට කලාතුරකින් පහළ වෙන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකලා හිත පහදව ගන්න වන්දනා කරගන්න කිව්වා. අර අරහත් සම්මා සම්බුද්ධ කියන ශ්‍රී නාමය දෙව් මිනිස් ලෝකයේ අතර දඹදිව් තලයේ පුරා නින්නාද වෙලා තියෙන කතාවක් ඒක. ඒකට තමයි අපි සාමාන්‍යයෙන් කතා වෙන්නේ බුද්ධ කෝලහලය කියලා. කවුද සියල්ල දන්නා සියල්ල දකින ඥාණිය යුතු කෙනෙක් කවුද වෙන්නේ කියලා පිරිස අතර ලොකු කතාවක් තියෙනවා. ඒකට කියනවා ඒක ගුණ වශයෙන්ුත් ඒක පැතිරලා තිබුණේ. තිබුණා. නෑ නමුත් අර බුදු කෙනෙක් ලෝකෙට කියලා දෙන ගුණයෙන් හඳුනා ගැනීමක් නෑ ඇත්තට. එහෙමයි. නමුත් අර සියල්ල දන්නා සියල්ල දකිනවා කියන වචනේ ගැන යම් වැටහීමක් තිබ්බා. ඊළඟට තව වැටහීමක් තිබුණ පිරිස අතර මේ අනාවරණ දස්සාවි. ඒ කියන්නේ මේ දර්ශනයට සර්වඥයන් වහන්සේගේ නේත්‍රපතයට හසු නොවන දෙයක් නෑ කියලාත් සමහර අය කතාවක් තිබ්බා. ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරනවා කියලා සමහර අය කතාවක් තිබ්බා. ඒ කෙනෙක් අතර ඇතිවෙච්ච කතා බහවල් තියෙනවා. ඒතර මේ අම්මඩ කොහොම හරි එහෙම එකක් තිබුණා. එතකොට දැන් මේ රූපකාය දිහා බැලුව ස්වර්ණ වර්ණ දේහේ. ඒතර අර මිනිස්සු අතර තියෙන කතාවයි අර මේ ඔක්කොම එකතු වෙලා කොහොම හරි පිනට පැහැදීම ඇති වුණා. වන්දනාමාන කළා එච්චරයි. සරණ යන ලොකු එහෙම අයිඩියාවක් ආවේ නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ වැඩියා හරි ආශ්චර්යයෙන් පින්වත්නි ගව දිනක් ආවා ඇන්නා මරුණා නිදා පිබිදිය වගේ දෙවියන් අතර. පැහැදීමට වන්දනාවට එහෙම දෙයක් කරන්න පුළුවන් නම් සරණ යෑමට. ඒකයි දැන් මෙතන මේ වචනේ පාවිච්චි කරන්න හරි ආශ්චර්යයි. අපි මේ වචන ගැන හරි සැලකිලිමත් වෙන්න ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතන වචනේ පාවිච්චි කරනවා පින්වත්නි යම් කෙනෙක් ආරි ශ්‍රාවක තෙමේ බුදුන් සරණ ගියේ වේද. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියන පැහැදීමක් ඇති වේද කියන කාරණේ නෙමෙයි මෙතන ගන්නෙ. සරණ ගියේ වේද සැප ලබා දෙන්නා වූ සැප විපාක ඇති ස්වර්ගයේ උපත පිණිස පවතිනා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිනා පළවෙනි පුණ්‍ය ගංගාව කියලා කියන්නේ සරණ යෑමට. ඕනම කෙනෙකුගේ හිතේ ස්වභාවය තමයි වර්තමානයේ මේ බණ අහනවා පහදිනවා සාදු කියනවා එච්චරයි. අරක නිරුත්සාහයෙන් ඉන්නේ හිත ඇතුලේ.
නිරුත්සාහයෙන් එන්නේ නැති එක උත්සාහයෙන් හිතේ උපද්දන්න ඕන. අනේ මේ ධර්ම දේශනාවේ මෙහිම දෙයක් දේශනා කළා. අනේ නීවරණ ගැන දේශනා කළා, සත්‍තිස් බෝධිපාක්ෂික ගැන දේශනා කළා. එහෙම නැත්නම් බුදු ගුණයක් ඉස්මතු කළා. අනේ භාග්‍යතුන් වහන්සේට මෙච්චර අවබෝධයක් තියෙනවා, ආශ්චර්යයි. සාදු සාදු මං මේ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. පටිච්චසමුප්පාදය ඇහුවනම් බොහෝ අයට ඉන්නේ අන්තිම ප්‍රශ්නාර්ථයක් විතරයි එන්නේ. අනේ ඒක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර සකස් වෙන්නේ කොහොමද? ප්‍රශ්න ටිකක් එනවා එච්චරයි. අනේ භාග්‍යතුන් වහන්සේ අවිද්‍යාව කියලා දෙයක් මේ මනසේ තියෙනවා දැක්ක සාදු සාදු මං මේ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. මේ දෙව් මිනිස් ලෝකයාට මේක කිසි කෙනෙක් අවබෝධ කරගත්තු නැති දෙයක් මේක. කිසි ශ්‍රමණේ, කිසි බ්‍රාහ්මණේ, කිසි දෙවියෙක් කිසිම කෙනෙක් අනේ මේක අවබෝධ කරුනේ පෙර නොයසූ විරු දහමක් නේද මං භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. ඊට පස්සේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර හට ගන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ දැක්කා. මේක ආශ්චර්යයි. මේක පෙර නොයසූ විරු ධර්මයක් නේද කියලා. එහෙම වචන හිත හිතා සරණ යනවා. එච්චරට දැන් මේ හිතේ නිරුත්සාහයෙන් උපදින්නේ නැත්තම් අවිද්‍යාව ධාතුවේ බලවත්කම තමයි තියෙන්නේ. අවිද්‍යාව ධාතුවේ බලවත්කම. ඒතර මේ අවිද්‍යාව ධාතුවේ බලවත්කමත් එක තමයි දැන් ඔයාම දවසක් ඇහුවේ අර මේ වගේ ආචාර්ය මනුස්ස පොත ලියලා තිබුණා. දැන් අපි නම් ඒක කියවල පැහැදුනා. මේක මේ පිටු ගානක් කියවලා මේක විශාල මේ මඩ ප්‍රචාරයක් යනවා මේ සෝෂල් මීඩියා හරහා කියලා. ඔන්න ඒකේ රහස තේරුම් ගන්න ඕන. අවිද්‍යාව ධාතුව බලවත්. ප්‍රසන්න වෙන්නේ නැහැ හිත. ප්‍රසන්න වෙන්නේ. ඒ ප්‍රසන්න වෙන්නේ නැති හිතේ ස්වභාවය මොකද්ද? වැරදි හොයනවා. වැරදි හොයනවා, පොත් ලියනවා, ප්‍රචාරය කරනවා. ඊට ඒකටම හරියන තව ධාතු ටිකක් ඉන්නවා. ඒ ධාතු ටිකත් කවුද එතකොට? අවිද්‍යාව ධාතුව බලවත් පහන් සිත් ඇති වෙන්නේ නැති ධාතු ටික. ඊට සරකට හූමිටි දෙනවා. අර එක සුනකේ මේ හූමිටි දුන්නට පස්සේ තව ඔකට වෙන්නේ මොකද වෙන්නේ? තව සුනක පිරිසක් ඔකට එකතු වෙනවනේ. ඒ වගේ සිද්ධියක් මේ තියෙන්නේ. හරි සරල කාරණාවක්. මේ ධර්මානුකූලව බලනකොට හරියම පැහැදිලි. එතකොට පින්වත්නි හරි ආශ්චර්යයි. ඒ නිසා මේ අපට ලැබුණු දුර්ලභ ජීවිතයේ මේ බුද්ධ වචනේ පාසා කියව අපි මුලින් සරණට එන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මෙච්චර ආශ්චර්ය අවබෝධයක් තියෙනවා. මෙච්චර ආශ්චර්ය අවබෝධයක් තියෙනවා කියන තැනට අපි එන්න ඕනේ. එතනට ආවොත් අපට රැකවරණයක් තියෙනවා. ඊළඟ තව ලස්සන කාරණාවක් මේ අනුත්තරිය කියන සූත්‍රයේ හරි ලස්සන කාරණාවක් තියෙනවා. ඒකත් මම ඊළඟ කාරණේ කියලාම කියන්නම්. මොකද ඒ ඔක්කොටම ගැලපෙලා යනවා. හරි ලස්සනයි ඒක. තවද මහණෙනි ආරි ශ්‍රාවක තෙමි ධර්මයේ සරණ ගියේවි. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට මේ ඔක්කොම විතර ඇතුළත් වෙනවා. අපි ඊට අමතරව දැන් අපි කිව්ව පටිච්චසමුප්පාද ගැන, ආයතන ගැන, පංච උපාදානස්කන්ධ ගැන, ඊළඟට මේ අනුස්සති ගැන අපි අහනවා. බුදුගුණ, දහම් ගුණ, සංගුණ, සීලය ගැන, දානය ගැන. මේ හැම දෙයක්ම විතර මේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරපු දහමක් මේ ලෝකේ. දානය ගැන අවබෝධ කළා නම් ඒක දහමක්. සීලය ගැන අවබෝධ කළා නම් ඒක දහමක්. සත්‍තිස් බෝධිපාක්ෂික කියන්නේ දහමක්. ඒතර සර්වඥ නෙතින් මේ ලෝක සත්‍යයක් විදියට සනාතන දහමක් විදියට මේ ලෝකේ කාලේ වැලිතලාවෙන් වැහිලා ගිහිල්ලා තියෙන දෙයක් තමයි සර්වඥයන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා මේ දෙව් මිනිස් ලෝකයාට මේක ඉස්මතු කරලා දෙන්නේ මේ. එතකොට යන්නේ දහම යම් කෙනෙක් සරණ ගියා නම්. ඒතර බුදුරජාණන් වහන්සේ ගැන පහන් සිතින් යම් කිසි කෙනෙක් මේ දානේ විපාක ගැන අහලා දානේ පුරුදු කරනවා. සීලය ගැන අහලා සීලය පුරුදු කරනවා. එහෙමයි. එතකොට ඔහු දැන් පුරුදු කරන්නේ කොමක් නිසාද? ඒකෙන් ලැබෙන රැකවරණය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ. දන් දුන්නොත් මේ විදිහේ රැකවරණයක් තියෙනවා. සීලය ආරක්ෂා කළොත් මේ විදිහේ රැකවරණයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ බුදු ගුණ අහලා, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා, භාග්‍යතුන් වහන්සේ සරණ ගියොත් මේ විදිහේ රැකවරණයක් තියෙනවා කියලා අහනවා. ඒතර ඒ ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒක සරණ යනවා. ධර්මයේ සරණ යනවා කියලා කියන්නේ ඒකට. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ අවබෝධය ඔහු සරණ කරගන්නවා. තමන්ගේ ජීවිතේට පිහිට සැලසෙන්නේ මේකෙන් තමයි කියලා ඔහු පිළි අරගෙන ඔහු ඒ සරණේ පිහිටලා වාසය කරනවා. මහණෙනි සැප ලබා දෙන්නා වූ සැප විපාක ඇති ස්වර්ගයේ උපත පිණිස පවතිනා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිනා වූ තෙවෙනි පුණ්‍ය ගංගාව මෙයයි කියනවා. කුසල ගංගාව මෙයයි කියනවා. ඒතර බලන්න මේ ධර්මයේ සරණ ගියන්නේ කී ආශ්චර්යයි.
ඒ නිසා අඩු ගානේ කෙනෙකුට පුළුවන් නම් මේ ධර්මයේ ශ්‍රවණය කර කර හිත පහදවගෙන මං මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සරණ යනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සරණ යනවා කියලා හිත හිතා ඉන්න පුළුවන් නම් මොකද වෙන්නේ? පිං ගලනවා. එහෙනම් මේ කෙනෙකුට පුළුවන් නම් දවසේ පැය 24ම හරි බණ අහසමින් ධර්ම ශ්‍රවණය කර කර ඉන්න පුළුවන් නම් සීලේ පිළිපදලා මේ ජීවිතේ කරගන්න ලොකු ලාභයක් ඒක. එතකොට ධර්ම දානි දෙන පිරිසට හිතන්න පුළුවන් නම් එහෙනම් අනේ මම මේ දෙව් මිනිස් ලෝකයට දෙන්නේ සසර පුරා සැප ලබා දෙන දෙයක් නේද? සසර පුරාම ස්වර්ගයේ උපත පිණිස පවතින දෙයක් නේද? මම මේ පුණ්‍ය ගංගාවක් නේද මනුෂ්‍ය වර්ගයාගේ දෙවියන්ගේ හිත්වල ගලන්නේ උපකාරයක් මම නේද මම මේ කරන්නේ කියලා හිතා ධර්ම ප්‍රචාරයේ හු නිරත වෙන්න ඕන. ඒ පින මොකද වෙන්නේ? සසරට Tamanට එනවා. අනිත් අයගේ සිත් සතන් තුල සසර පුරා සැප ගලන, සුවය ගලන, රැකවරණ ගෙනත් දෙන දෙයක් තුල හිත පිහිටවන්න මහන්සි ගත්තා නම් සසරේ හුට ඒක පස්සෙන් එනවා. දැන් සමහර අය මාත් කියන කතාවක් තමයි අනේ ස්වාමීනි හරි පුදුමයි. දැන් ඔය පිටරටක හිටපු කෙනෙක් මාත් කිව්වේ මේ යණ යන තැන රාගයෙන් හිත ගිනි ගන්න අරමුණක් මගේ ජීවිතේට කිට්ටු කරන එක මම කරන්නේ හැමතිස්සෙම. මට ඒක මගේ අසාමාන්‍යයි කොහොමද? මම කෝ මහත්තයා ඔකේ රහස සසරදී එහෙනම් බොහෝ කලක් අනිත් අයගේ සිත්වල රාගය උපදින විදිහේ දේවල් දසුන් වචන ක්‍රියාකලාප සමහරට සසරි කරලා ඇති. ඒ දේවල් සසර පුරා කළා නම් සසරට වැටිච්ච කෙනාට මොකද වෙන්නේ? රාගෙම උපදින දේවල් Tamanට කිට්ටු කරනවා. දේශයේ උපදින දේවල් දෙව් මිනිස් ලෝකයට අරමුණු දුන්නා නම් තමන්ගේ හිතේ මොකද වෙන්නේ? ද්වේෂෙම උපදින අරමුණු තමන්ගේ ජීවිත කිට්ටු කරනවා. ස්වාමීන් වහන්සේ චේතනා පහල කළා අනික් අය හිතවල රාගය අවසනේ කොච්චර බලවත්ද එතකොට? මෝහය උපදින දේක් දායාද කළා නම් තමන්ගේ හිත මෝහයෙන් වනසන දේවල්ම. ඒ තව මහත්මයා කිව්වා ස්වාමීන් වහන්සේ හරිය පුදුමයි. දැන් අපි පිරිසිදු ධර්මය අහලා අපි හිත පහදවගෙන අපේ එක ඥාතියෙක් ඉන්නවා ඒක නට උත්සාහ කරනවා විවිධ අයුරින් ඔඩියෝ දීලා ඒ වෙලාවේ කතා කරමින් ඒ වෙලාවේ අහන්න සලස්සලා තමනුත් වාඩි වෙලා අහන්න සලස්සලා යොමු කරනවා කිව්වා. පුදුමයි කිව්වා. මේ අහලා කතා බස් කරලා නැගිටිනවා කිව්වා. ආයි කොහෙද කුණු ගොඩක් පටලෝගෙන ඔළුවේ තියා ගන්නවා කිව්වා. මෝහය බලවත්කම. සත්පුරුෂ ආශ්‍රේ පිහිටන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රේ පිහිටන්නේ නැහැ. පිරිසුදු ධර්මයේ පිහිටන්නේ නැහැ. අරකම ආයයි වැරද්දීන් වැළඳ ගන්නවා. ඇයි? සසරේ අනිත්‍යයේ සිත්වල රාග, දේශ, මෝහ මේ වැළඳ ගන්න විදියට කටයුතු කරලා. එහෙනම් පිරිසිදු තෙරුවන් ගුණයන්ගෙන් දෙව් මිනිස් ලෝකයාගේ හිත පහන් කරවන්න මහන්සි ගත්තොත් කොහොමද? සැබෑ සරණේ පිහිටවන්න මහන්සි ගත්තොත් කොහොමද? සැබෑ විදියටම රැකවරණේ සසර පුරා පිං ගලන මහා පුණ්‍ය ගංගා තුල හිත පිහිටවන්න මහන්සි ගත්තොත් කොහොමද? Tamanට ඔක සසරේ නොදායාදයක් විදියට. ඒක මේ ලෝකේ ස්වභාවයක් ඒක. දැන් බලන්න අඟුලිමාල අච්චර මේ කුමාර තරුණයාට අච්චර ඇසුරක් ලැබිලා අර වගේ ව්‍යසනයකට ගිහිල්ලා අර පැත්තෙන් රජතුමා එනෝ මරන්න සේනාව අරගෙන මේ පැත්තෙන් අම්මා මරලා තව ඩිංගින් ආනන්තරීය පාප කර්මයක් කරගන්නවා අර පැත්තෙන් රටේ ලෝකෙ මිනිස්සු ඇවිස්සලා දැන් මේ සංවිධාන ගහ ගන්නව මරන්න ඒ ඇස්සේ සර්වඥයන් වහන්සේ එනවා බුදුබණ පදයක් කියන්න ආශ්චර්ය නේද? ආශ්චර්යනේ ආශ්චර්යනේ ඒක පුදුම දෙයක් ඒක. අජාසත් කුමාරයට නැති වෙච්ච වාසනාවක් ඒක. අජාසත් කුමාරයා අර ව්‍යසනෙන් බේර ගන්න මේ කිසි කෙනෙකුගේ උපකාරය සැලසුන්නේ නැහැ. කල්පයක නිරේ පැහැණික වළක්වන්න. මේ මොකද්ද මේ වෙනස? සසරේ Taman රැස් කරගත් එක වෙනස. ඒ නිසා දුකසේ හරි සැපසේ හරි ලෝකයට දායාද කළ යුත්තේ සත්පුරුෂ ඇසුරම. දුකසේ හරි සැපසේ හරි හොර රහසේ හරි එලිපිට හරි දෙව් මිනිස් ලෝකයට දායාද කළ යුත්තේ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයමයි. ඇයි Tamanට හොර රහසෙත් එලිපිටත් දුකසේ සිටිද්දි සැපසේ සිටිද්දි නැති බැරි වෙලාවේ සිටිද්දි හැකියාව තියෙද්දි සිටිද්දි Tamanගේ පිටිපස්සෙන් ලුහුබඳින්නේ කොහොමද? ඒ දේවල්මයි. දායාදයක් දෙයිද? දායාද පිටිපස්සෙන් එනවා. ඉතින් මේ ධර්මයේ සරණ කර ගැනීම ඒ නිසා පින්වත්නි Tamanට පිළිසරණ තියෙන දෙයක් විදියට බුදුරජාණන් වහන්සේ දානය ඉස්මතු කොට වර්ණා කොට වදාලා නම් දානය සරණ කරගන්න. සීලයෙන් Tamanට රැකවරණයක් තියෙන නිසායි ශාස්ත්‍රඥ වහන්සේ සීලේ වර්ණනා කරන්නේ. එහෙනම් සීල් රකිමින් එක සරණ කරගන්න.
ශ්‍රද්ධාවෙන් රැකවරණයක් තියෙන බව සර්වඥනිතින් දැකීම නිසාමයි ශ්‍රද්ධාව උපදින විදිහට සර්වඥයන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට ධම් දේශනා කරන්නේ. එන ශ්‍රද්ධා ලාභයම ජනිත කරගන්න. අන්න ඔහු ධර්මයේ සරණ ගිය කෙනෙක්. ප්‍රඥාව දියුණු කරගත්තු රැකවරණයක් තියෙන බව, ඒ වගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුලින් රැකවරණේ තියෙන බව සර්වඥනිතින් දැක්ක නිසාමයි ඊය දේශනා කරන්නේ අඩුගාණී ගැන පහන් සිතක් හරි පුදව ගන්න. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ සර්වඥනිතින් දැකපු නිසාමයි ධාතුන් වහන්සේලා මේ ලෝකෙට ඉතුරු කරන්නේ. එහෙනම් ධාතුන් වහන්සේලා පුදන්න. සර්වඥයන් වහන්සේ ජීවමානව වැඩ සිටින්දිමයි සර්වඥයන් වහන්සේ සිහි කිරීම පිණිස බෝරජානන් වහන්සේ ශ්‍රෝපණය කළේ. එහෙනම් බෝරජානන් වහන්සේලා වන්දනා කරන්න. එතකොට සර්වඥයන් වහන්සේ දේවල් ඉතිරි කළේ. ඒතර සර්වඥයන් වහන්සේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව පරිදිමයි දෙව් මිනිස් ලෝකයට හිතසුව පිණිස පවතින්නේ නැත්තම්. එහෙනම් පා ස්පර්ශ කරන්නේ සිරිපා මස්තකේ. එවන් හරි පරිභෝග කරපු තැන බිහි කළේ දෙව් මිනිස් ලෝකයට හිතසුව පිණිස පවතින නිසා. එහෙනම් ඒ තැන් වඳින්න පුදන්න. ඉතින් ඒ නිසා හරි ආශ්චර්යයි. එතකොට මේ හැම දෙයක්ම ධර්මයේ පුරුදු කිරීම බවට පත් වෙනවා. තමන්ට පුළුවන් ආකාරයෙන් උපරිම මහන්සි ගන්න. ඊළඟ බුදුරජාණන් දේශනා කළ තවද මහන්නි ආරි ශ්‍රාවක ස්තෙමි. දැන් මේකට මේ ධර්මයේ ගුණ ගැන හරි ලස්සන සුන්දර විස්තරයක් තියෙනවා. හරි ආශ්චර්යයි පින්වත්නි. යාවතා භික්ඛවේ ධම්මා සංකතා. මේ ලෝකේ යම් තාක් සංකත ධර්මයන් නැද්ද? හේතු ප්‍රත්‍යයෙන් තියෙන ධර්මයන්. එතකොට අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති. ඊතර මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් තියෙනවා අපේ ජීවිත තුළ. රූපේ ගත්තත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු. අපේ හිතේ හටගන්න සතුට දුක උපේක්ෂාව හේතු ප්‍රත්‍යයෙන් හටගත් එක. හඳුනගන්නේ අපි හේතු ප්‍රත්‍යයෙන් යම් දෙයක්. ඊළඟට චේතනා පහල කරන්නේ හේතු ප්‍රත්‍යයෙන් යම් දෙයක්. යම් දෙයක් දැනගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. ඊතර ওই සියලු දේ අතර අපේ ජීවිතය තුළ උපදින සියලු දේ අතර අග්‍රම දෙයක් තමයි කියන හේතු ප්‍රත් සම්මා දිට්ඨිය කියන එක හටගත්තු සිත ඇතුලේ. ඒක අග්‍රයි කියලා කියනවා. සම්මා සංකල්ප ඉපැද්දුවොත් අපේ හිත ඇතුලේ. ඒක තමයි කියන අග්‍ර. සම්මා වාචා පුරුදු කරගත්තොත් ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් හටගන්නේ. සද්ධර්ම ශ්‍රවණයෙන් නීව හටගන්නේ. ශ්‍රද්ධාවෙන්, මානසිකාරයෙන් තමයි මේ දේවල් හටගන්නේ. ඒතර මේ දේවල් අග්‍රයි කියනවා. ඊළඟ සම්මා කම්මන්ති පුරුදු කරගත්තොත් ඒක අග්‍රයි කියනවා. මිත්‍යා ආජීවය අතහැරියොත් ඒක අග්‍රයි කියනවා. ඊළඟට සම්මා වායාම පුරුදු කරගත්තොත් ඒක අකුසල් දුරු කරන කුසල් වඩන වීරියක් මනසේ උපද්දව ගත්තොත් ඒක අග්‍රයි කියනවා. ඊළඟ සම්මා සතිය පුරුදු කරගත්තොත් ඒක අග්‍ර දෙයක් කියනවා. සම්මා සමාධිය පුරුදු කරගත්තොත් ඒක අග්‍ර දෙයක් කියලා සර්වඥ නෙතට පේනවා. ආශ්චර්යයි. ස්වාමීන් වහන්සේ ඒකෙන් තමයි භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ මේ දුකසේ හරි කමන්නේ ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කරගන්න කියලා. මේක මීවදයක් වගේ පින්වත් මහන්නේ දේශනා කරන සම පැණි බීමක් වගේ කියනවා. ඒ කියන්නේ සම්මාදිට්ඨිය හිතේ වැඩෙනකොට හිත ඒ තරම් ප්‍රණීත සැපයටපත් වෙනවා. සම්මා සංකල්ප වැඩෙනකොට ඒ තරම් හිත ප්‍රණීත වෙනවා. ඒකයි මේ මිහිරි රසයක් වගේ කියලා කියන්නේ ඒකයි. සම්මා වාචා පුරුදු කරනකොට ඒක වඩනකොට බහුල කරනකොට ආධ්‍යාත්මික ප්‍රණීත වෙනවා, ශාන්ත වෙනවා, නිවෙනවා. සම්මා කම්මන්ති වැඩෙනකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැම අංගයක්ම වැඩෙනකොට හිත ශාන්ත වෙනවා, ප්‍රණීත වෙනවා, සැපවත් වෙනවා, සුවපත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා යේ භික්කවේ අරියේ අට්ටංගිකේ මග්ගේ පසන්න. යම් කෙනෙක් සම්මා දිට්ඨියට, සම්මා සංකල්පයට, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග වලට පහදීද අග්ගේතේ පසන්න. ඒ පැහැදීම පවා අග්‍රයි කියලා දේශනා කරනවා. වඩන්න බැරි වෙන්න පුළුවන්. සම්මා දිට්ඨිය ගැන නිතර නිතර අහන්න. සම්මා සංකල්ප ගැන නිතර නිතර අහන්න. සම්මා වාචා ගැන නිතර නිතර අහන්න. ඒ පහන් සිතම තමන් අග්‍ර බවට පත් කරනවා. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. මේ අග්‍රදේට පැහැදුනොත් මොනවද වෙන්නේ? අග්‍ර විපාක කියනවා. ඒක විමානවත්වයක් තියෙන මට මතකයි. කියන මොන වගේ පිනක් කළා දාවේ කියලා. ඊට පස්සේ කියනවා මම ජලය ඇසුරු කරගෙන හිටපු කෙනෙක් කියනවා. ඒතර සාමාන්‍යයෙන් කියනවා ගෙම්බෙක් කියන අදහස තමයි තියෙන්නේ එතකොට. එතකොට කියනවා මේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රී සද්ධර්ම දේශනා කළා කියනවා. දේශනා කරද්දී මගේ හිත පහන් වුණා කියනවා. එහෙමයි. ඒක එතකොට මේ ගොපළු කොල්ලෙක් ඉඳලා මේ ගොපළු කොල්ලා
හරියට මෙහාට කෙවිත මේ මේව කර කර ඉන්නකොට අර කෙවිත ඇරුණා කියනවා. මැරුණා කියනවා නිදාපිපිදී වගේ දෙවියන් අතර ඉපදුණා කියනවා. කෙනෙක් හිතන්න පුළුවන් ඒතර පැහැදීම හිත වෙන කොහොමද තිරිසන් ලෝක සත්‍යයක් කියලා. එතකොට මේ පැහැදීම කියන්නේ සැප විඳීමටයි ඒක. ඒතර සැප විඳීමයි තියෙන කොම ප්‍රත්‍යෙන්ද? ස්පර්ශේ ප්‍රත්‍යෙ. ආමිෂයෙන් වේවා, නිර්ආමිෂ වේදයකින් වේවා පැහැදීම කියන එක සැප විඳීමටයි. ඒක අයිති වෙන්නේ ස්පර්ශේ ප්‍රත්‍යෙ. එහෙමයි. එතකොට ඒ ස්පර්ශේ ප්‍රත්‍යෙන් යම් කිසි කෙනෙකුට කාමයේ වුණත් දකිද්දි සමහර දේවල් වලට පහදිනවා. සමහර දේවල් වලට පහදින්නේ නැහැ. ඇතිනේ. දැන් මේ විහෙර විහාර අද හදනෝ. ඒතර විහෙර විහාර සර්වඥයන් වහන්සේ මේ මුල් කරගෙන හැදුවාම සමහර අයට දැක්කම හිත පහදිනවා. සමහර අයට පහදින්නේ නැහැ. ඒ වගේම ස්වාමීන් වහන්සේ සෑයකට මහා පළතු පූජාවක් කළාට පස්සේ ගොඩාක් අය පහදින්නේ නැහැ. ඒ යාගේ මානසික දෝෂයක් ඒක. පහදිනවා නම් ඒ මානසික තියෙන දියුණුවක් ඒක. ඒ පහදින්න දෙයකට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒතර පහදින්නේ නැති කෙනා හිතුවොත් එහෙම මට පැහැදීමක් ඇති වුන්නේ නැහැ. මේක තමයි ලෝකේ අනිත් අයටත් වෙන්න ඕන කියලා. අනික මිත්‍යා දෘෂ්ටිය. ඒතර එතන පිටලා පව බෙදුවොත් එහෙම ඒක තමයි ඒතර මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා. ඒතර පුරුදු කරලා තියෙන කොහොමද? අධර්මයක්. ඊට පස්සේ හරි පුදුමයි භාගතුන දේශනාව තව ලස්සන කාරණා. යාවතා භික්ඛවේ ධම්මා. මේ ලෝකේ තව ධර්මයක් තියෙනවා. සංකතාව අසංකතාව. ඒතර හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මයක් තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්තු ධර්මකුත් තියෙනවා මේ ලෝකේ. විරාගෝ තේසං ධම්මානං අග්ගමක්ඛායති. යදිදං හරි පුදුමයි විරාගී බව නම් වූ ධහම තමයි කියන ඔය සියලු ධර්මයන් අතර අග්‍ර බවට පත් වෙන්නේ. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගය නම් වූ සංකත ධහම පුරුදු කරද්දී මානසික උපදින දෙයක් තමයි විරාගී බව කියන එක. ඒතර මේ විරාගී බව කියන එකත් මේ ලෝකේ විවිධත්වයක් තියෙනවා. සම්බුද්ධ ශාසනයේ විරාගී බව, ඒ සියලු විරාගී බව අතර අග්‍ර විරාගී බවක් තියෙනවා. ඒ තමයි නිවන. තණ්හාව ෂේ වෙච්ච යම් මනසක් ඇද්ද. ඒක හරි ලස්සන විස්තර කරන මද නිම්මදනෝ පිපාස විනයෝ ආලය සමුග්ඝාතෝ වට්ටු පච්චේදෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒතර මේ ලෝකේ සම්බුද්ධ ශාසනයෙන් බැහැර අයගෙත් පුතඥයගෙත් හිතේ විරාගී බව ඇති වෙනවා. සමාධිය තියෙනවා. ඒ විරාගී බව අග්‍ර එකක් නෙමෙයි. ශ්‍රේෂ්ඨ එකක් නෙමෙයි. අසංකත හේකුත් නෙමෙයි. අසංකත විරාගී බවක් සර්වඥ නිතට පේනවා. සම්බුදු සිතට පේනවා. කුමද්ද අසංකත? ඒ තමයි නිවන. කුමද්ද හරි ලස්සන විස්තර කරනවා. යම් මේ කෙලෙස් වලින් හිත මේ කිප්පිලා මදමාන්නයටපත් වෙනවා. ඒව නැති තැනක් තියෙනවා. මද නිම්මදනෝ පිපාස විනයෝ කෙලෙස් පිපාසයක් තියෙනවා. කෙලෙස් පිපාසෙ නැති ජීවිතයක් තියෙනවා. ඒ වගේ ආලය සමුග්ඝාතෝ මේ ආලය නම් වූ ස්වභාව හිත ඇතුළේ නිරුද්ධ වෙච්ච තැනක් තියෙනවා. වට්ටු පච්චේදෝ සසරට ගැට ගැහිච්ච යම් බන්ධනයක්ද ඒව සිඳිච්ච තැනක් තියෙනවා. අන්න එතන තමයි කියන්නේ කොහොමද තණ්හක්කයෝ සසරට ගෙනියන තණ්හාව නම් වූ ෂය වෙච්ච තැන. අන්නේ විරාගෝ විරාගී බව නිරෝධෝ නිදහස් වුණු තැන නිබ්බානං නිවන නම් වූ තැන තමයි කියනවා. සංකත අසංකත ධර්මයන් අතර අග්‍ර බවට පත් වෙන්නේ යේ භික්කවේ ධම්මේ පසන්න. අන්නේ දහම. ඒකත් මොකද්ද කොට? ධර්මයක්. මේ නිවන කියලා කියන්නේ කොහොමද? ධර්මයක්. ඒ ධර්මය තමයි මේ ලෝකේ අග්‍රම ධර්මී බවට පත් වෙන්නේ. එතකොට යේ භික්කවේ ධම්මේ පසන්න අග්ගේ තේපන පසන්න. ඒ දහමට යම් කිසි කෙනෙක් පැහැදුනොත් ඒක අග්‍ර පැහැදීමයි කියලා කියනවා. අග්ගේ කෝපන පසාන්නානං අග්ගෝ විපාකෝ හෝතු. යම් කිසි කෙනෙක් ඔය අග්‍ර පැහැදීමට આવොත් මොකද වෙන්නේ? අග්‍ර විපාක ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ සර්වඥ නිතින් දැකලා දෙව් මිනිස් ලෝකයට දේශනා කරනවා. පින්වත්නි ආශ්චර්යයි. ඒතර හරි ආශ්චර්යයි, හරිම අద్භූතයි. ඒතර මේ සියල්ල මේ අර කර්මය පිළිබඳ තියෙන දසබල ඥාණයට සංවේදී වෙන විෂයක් මේක. ඒකයි මේක අනිත් අය මේක දකින්නේ නැත්තේ ඒකයි. ඒතර අනිත් අයට මේ ඥානෙ නැහැ. නැති නිසා අග්‍රදේ විදිහට දන්නේ නැහැ. ඒ නිසා අග්‍රදේට ස්වල්ප මාත්‍ර පැහැදීම පවා වටිනාකම දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයන් විදිහට අපිට තියෙන මේ කරුණ ගැන නිහතමානීව හිත පහදව ගන්නයි තියෙන්නේ. ඒතර බලන්න එවන් ආශ්චර්ය සම්බුදු ගුණ වලින් පිරුණු. ඒතර මේ ආශ්චර්ය මනසෝ පොතර තමයි මේ නින්දා කරන්නේ.
මොහොතක් පැහැදුනත් ඒ සම්බුදු ජීවිතය ගැන බෝසත් ජීවිතය ගැන පොඩ්ඩක් පැහැදුනත් ඒ චරිතා ප්‍රදානය ගැන පොඩ්ඩක් පැහැදුනත් මහා පිං ගලනවා. ඒ පිං ගලන මේ චිත්ත සංතාවනයට තමයි මේ පව බෙදන්නේ කට්ටිය. හරි පුදුමයි ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට ආශ්චර්යයි පින්වත්නි. මේ අනුත්තරීය සූත්‍රයේ එතකොට ලස්සන කාරණා ටිකක් තියෙනවා. අපේ කාල වේලාවත් ඇති වේද මන්ද. ඊළඟට තපුංචි කාරණාවක් තියෙන එකත් කියලා අපේ කාල වේලාව තිබුණොත් පැහැදිලි කරමු. මහණෙනි ඊළඟට තමයි කියනවා දැන් ඔන්න අග්‍ර කෙනා ගැන දෙව් මිනිස් ලෝකයට දේශනා කළා. අග්‍ර දහම සංකත අසංකත දහම ගැන දේශනා කළා. ඊළඟට තමයි තව මහණෙනි තව පිං ගලන ගංගාවක් තියෙනවා කියන කොහොමද? ආරි ශ්‍රාවක තෙමේ ආරි සංඝයා සරණ ගියේද මහන්නි සැප ලබා දෙන්නා වූ සැප විපාක ඇති ස්වර්ගයේ උපත පිණිස පවතිනා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිනා වූ තෙවෙනි පුණ්‍ය ගංගාව කුසල ගංගාව මෙයයි කියන. කවුද? ආරි ශ්‍රාවක සංගරුවන සරණ කරගන්න. නිකන් එතකොට පිරිසක් නෙමෙයි සරණ කරගන්නේ. ආරි ශ්‍රාවක සංඝරත්නය. ඒතර ආරි ශ්‍රාවක සංඝරත්නය කියන්නේ සුපටිපන්න ගුණයෙන් යුක්තයි. උජුපටිපන්න ගුණය. ඒතර තමයි සරණ ගැන කොහොමද හිතන්නේ? මෙන්න මේ විදිහට. මේ ලෝක යම්තාක් සිටීද රාග දේශ මොහ දුරු කරන ප්‍රතිපදාවට පිළිපන්නෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පිළිපන් උදාර ගුණ සම්පatti පුරුදු කරන්න ආපු පිරිසක් ඇද්ද? අන්නේ සුපටිපන්න ශ්‍රාවක සංඝ පිරිසයි මං සරණ යන්නේ කියලා තමයි සරණ යන්න ඕන. ඊළඟට ඒ ඍජු ප්‍රතිපදාව තුළ වැඩ සිටින උජුපටිපන්න ගුණධර්ම ශ්‍රාවක සංඝ පිරිසයි මං සරණ යන්නේ කියලා තමයි නැවත හිතන්න ඕන. ඊළඟට මේ ඒ වගේම තමයි එවන් ගුණ සමුදායක් දියුණු කරගෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු ඥානයෙන් යුතු අන්නේ ශ්‍රාවක සංඝ පිරිසයි මං සරණ යන්නේ. දේව මිනිස් ලෝකයට ඒ උතුම් ධම්ම දේශනා කරන සංඝ පිරිසයි මං සරණ යන්නේ කියලා තමයි නැවත අපි හිතන්න ඕන. ඒතර බලන්න අපි ඒ වගේ ಗುಣ හිතා අපි සරණ ගියොත් අපිට කොහේ ගියත් වරදින්නේ. බුදු ගුණ හිතා සරණ යන්න ඕන. ධර්මයේ ගුණ සිහි කර සරණ යන්න ඕන. ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ සිහි කර සරණ යන්න ඕන. ඒතර ගුණ සිහි කර සරණ යනකොට මොකද වෙන්නේ? අන්නේ සරණින් ඔහුට වරදින්නේ. ගුණ සිහි කර මේ හිතට සරණ උගන්වන්න ඕන අපි. පුංචි ළමයෙකුට අපි උගන්වන්නේ යම්සේද අපේ හිතටත් අපි උගන්වන්න ඕන. මම මේ ගුණ දරන ශාස්ත්‍රුන් වහන්සේ සරණ යන්නේ. මේ ගුණ ස්වාක්කාත සම්දිට්ඨික මේ අකාලික දහමයි මං සරණ යන්නේ. සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න ගුණේ යුතු ශ්‍රාවක සංගරුවනයි මං සරණ යන්නේ කියලා තමයි නිතර හිතන්න ඕන. ඒතර මේ අග්ගප්පසාද කියන සූත්‍රයේ තියෙන හරි ආශ්චර්යයි. බුදුරජාණන් දේශනා කළ යාවතා භික්ඛවේ සංඝාවා ගණාවා. ඒතර මේ ලෝක යම්තාක් පිරිස් ඉන්නවා. එක කණ්ඩායම් පිරිස් ඉන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ කාලේ මේක ශ්‍රමණ ගත්තොත් ශ්‍රමණ පිරිස් වශයෙන් ගත්තොත් විශාල පිරිසක් ඉන්නවා. ඒතර සංඝාවා ගණාවා තථාගත ශාවක සංඝෝතේ සංඅග්ගමක්ඛායති. නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකයෝ හිටියා, මක්කලි ගෝසාලගේ ශ්‍රාවකයෝ හිටියා, අජිතකේස කම්බලි. ඒ වගේ අදත් ශාස්ත්‍රවරු ප්‍රසිද්ධයි ඉන්නවා. එතකොට ඒ ශාස්ත්‍රවරු අතර අග්‍ර ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ ශාස්ත්‍රවරු දේශනා කරපු යම් මේ ධර්මයක් තියෙනවා. එතකොට මේ ධර්මය අතර අග්‍ර ධර්මික කුමක්ද කියලා අපි තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. අරකත් හරි මේකත් හරි කියන තැනට આવොත් තමන්ට වරදිනවා. ඒ සියල්ල සමානයි කියන තැනට આવොත් තමන්ට වරදිනවා. ඒතර ශ්‍රාවක පිරිසත් තමන් තේරුම් ගන්න ඕන. මෙතන විස්තර කරන යදිදං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. මේ පුද්ගල වශයෙන් ගත්තොත් 8යි, යුගල වශයෙන් ගත්තොත් 4 දෙනයි. ඒ කියන්නේ මේ සෝතාපන්න මාර්ගයේන සෝතාපන්න, සකදාගාමි මාර්ගයේන සකදාගාමි, අනාගාමි මාර්ගයේන අනාගාමි, අරහත් මාර්ගයේන රහතන් වහන්සේලා. අන්නේ උත්තමය තමයි ආහුනීය ගුණ තියෙන්නේ, පාහුනීය ගුණ තියෙන්නේ, දක්ඛිනීය ගුණ තියෙන්නේ, අංජලිකරණී අනුත්තර පුඤ්ඤක්කෙත්ත කියන ගුණ ටික යුක්ත වෙන්නේ උත්තමයන් වහන්සේලා. අන්නේ යේ භික්කවේ සංඝේ පස අන්නේ ශ්‍රාවක සංඝ පිරිස ගැන යම් හිත පහදව ගත්තත් අග්ගීතේ පසන්න. අග්‍ර පැහැදීමක් කියනවා. අග්ගේ කෝපන පසන්නාන අග්‍රතැනට පැහැදුනොත් මොකද වෙන්නේ? අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර විපාක උපදිනවා කියන පැහැදීමෙන් අග්‍ර විපාක එසේ උපදී නම් එහෙනම් කල්පනා කරලා බලන්න ඕන අපි එහෙනම් කුමද්ද සරණ ගියොත් එහෙම කතරම් විපාකයක්ද?
සරණ ගියොත් කතරම් විපාක ඇද්ද? මොකද මේ සරණ කියන එක ඊතරම් ආශ්චර්යයක්. මොකද භාග්‍යතුන් වහන්සේගේ සරණේ යම් කෙනෙක් පිහිටියාට පස්සේ ඔහු හැමතිස්සෙම ජීවිතේට සරණක් හොයන්නේ බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් කුමක් වදාලාද කියලා හොයනවා ඉස්සෙල්ලා. ධර්මයෙන් සරණක් හොයනකොට ඔහු කල්පනා කරනවා ධර්මයේ මෙතෙන්දී මේ කරුණ සම්බන්ධයෙන් යම් දෙයක් දේශනා කරලා තියෙනවද? ශ්‍රාවක සංඝරත්නය සරණ යනකොට කල්පනා කරනවා මං සරණ යන පිරිස ඇත්තටම සුපටිපන්න ගුණයෙන් යුක්තයිද? භාග්‍යතුන් වහන්සේ වදාළ දහමම සත්කාර සම්මාන දක්වන ඇත්තටම පිරිසක්ද? ඒ විදිහේ ගුණ සම්පatti පුරුදු කරන පිරිසක්ද? ඒතර ඔහුට එතකොට එතෙන්ට එන්න නම් ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදිලි නිර්වෝල් අවබෝධයක් තියෙනවා. ඒ ස්වාක්කාත සම්දිට්ඨික අකාලික දහම හරියටම පැහැදිලිව වෙන් කරගෙන තියෙනවා. මොකද ධර්මයේ නාමයෙන් විවිධ මතවාද මේ ලෝකේ යනවනේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ තමයි වදාළ ධර්මයේ කියලා ඔහුට නිර්වෝල් පැහැදිලි අවබෝධයක් තියෙනවා. එතකොට ඒ අවබෝධය ඔහුට තියෙනකොට එතකොට ශ්‍රාවක සංඝරත්නයන් හඳුනගන්න ලේසියි ඔහුට. ඒතර බලන්න මේ අවබෝධය කෙනෙකුට තිබුණොත් එහෙම සරණ වරදින්නේ. සරණ යම් කෙනෙකුට මනාවකට පිටියාද බය වෙන දෙයක් නැහැ. එතනම බය හිතේ නැති වෙන්න ඕන. එතනම තැති ගැනීම හිතේ නැති වෙන්න ඕන. එතනම ඔහුගේ අනිත් මනාවකට සරණේ පිහිටපු නැති ප්‍රජාව අතරේ ඔහු ඒ කරුණින්ම විශාරද වෙන්න ඕන. ඒතර එහෙම ඔහුගේ ජීවිතේ යම් තියෙනවා නම් යම් දෙගුණයක් පිහිටලා ඔහුට මේ මොහොතේ ඉඳලා රැකවරණය තියෙනවා, පින ගලනවා, කුසල් ගලනවා, ආරක්ෂාව ගලනවා. මේ හැමදේම එතකොට තමන්ගේ ජීවිතේ ගලන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා මේ දුර්ලභ භාග්‍ය උදා කරගන්නට මේ රැස්වන උදාර පින මේ පින්වත් සියලු දෙනාට එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන ආකාරය අද අසිරිමත් ධර්ම දේශනාවෙන් මේ දහම් සාකච්ඡාවෙන් අපට ශ්‍රවණය කරන්න ලැබුණා. කල් වේලා එළඹෙන්නේ උතුම් පුණ්‍යානුමෝදනාව වෙනුවෙන් අපි මහා සංඝරුවනට දෙපා නමද ආරාධනා කරමු උතුම් පුණ්‍යානුමෝදනාව වෙනුවෙන්. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් නාලක සහ සඳුනි කරුණාරත්න යන දෙපළ ඒකරාශී වෙලා ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන නාලක සහ සඳුනි කරුණාරත්න යන දෙපළගේ දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උතුම් අදහස මුල් කරගෙන තමයි මේ උතුම් පුණ්‍ය ධර්මය රැස් කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී ධාතුන් වහන්සේලා සුරකින්න සියලු දෙවිවරු, ඒ වගේම බෝරජානන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම්මග විවර කර දුන්න ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරන්නට වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ මේ ධර්ම දානමේ පින්කමට සම්බන්ධ වුණු සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් නාලක සහ සඳුනි කරුණාරත්න යන පින්බර දෙපළට මේ පින් අනුමෝදන් වේවා. ඒ පින්වතුන්ගේ පින්බර දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කොරෝනා වෛරසයේ හේතුවෙන්
රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හිත් පුරා සරණ යාමේ තියෙන වටිනාකමත් ඒ සරණ තුල අපේ ජීවිතයට උදා වෙන යහපත ගැනත් අද අසිරිමත් දහම් දේශනෙන් දහම් සාකච්ඡාවෙන් අපිට ශ්‍රවණය කරන්න ලැබුණා. ඒ වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු ඒ උතුම් වූ දහම් කරුණ අපට කියලා දුන්නු මහා සංඝරුවන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සම්බුදු සිතක අසිරිය උතුම් වූ දහම් සාකච්ඡාව වෙනුවෙන් අද දවසේ පැතිබර විකාශන දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් නාලක සහ සඳුනි කරුණාරත්න යන පින්වත් දෙපළ විසින් විශේෂයෙන් මේ අයගේ බලාපොරොත්තු වෙන්නේ නාලක සහ සඳුනි කරුණාරත්න දෙපළගේ පින්වත් දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කර ගනිමින් අද දවසේ සම්බුදු සිතක අසිරිය අසිරිමත් දහම් සාකච්ඡාව වෙනුවෙන් පැතිබර විකාශන දායකත්වය දරන්නේ උතුම් වූ සිරිපා මහා විහාරයේ සිට අදත් උතුම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ශ්‍රවණය කරන්නට ලැබුණා. අප සියල්ලන්ට මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්නට මේ උතුම් වූ අවස්ථාව අපට විවර වේවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.